ළමයි නවවෙනි දවසටත් අපි ගණන් ටික සාකච්ඡා කරගෙන යමු. පළවෙනි ප්‍රශ්නයට තියෙන්නේ නලයකින් ජලය මිනිත්තුවකට ලීටර් 240ක් පිට කරයි නම් ජලයේ වේගය තප්පරයට ලීටර් කීයද කියලා අහනවා. එතකොට මිනිත්තු එකකදී ලීටර් 240ක් මේ නලය පිට කරනවා. මිනිත්තු එකකදී කියන එකේ තේරුම අපෙන් අහන්නේ ගානේ තප්පරයට කොච්චරද කියලා. මිනිත්තු එකක් කියන එක අපිට පරිවර්තනය කරගන්න පුළුවන් තත්පර 60ක් කියලා. එහෙමනම් මේ දීලා තියෙන තත්පර 60කදී ලීටර් 240ක් ගලා යනවා කියලා. එහෙනම් අපිට පුළුවන් තත්පර එකකදී ලීටර් කොච්චරක් ගලා යනවද කියලා බලන්න. දෙපැත්තම 60න් බෙදන්න පුළුවන්. එතකොට අපිට උත්තරෙට ලැබෙනවා තත්පර එකකදී ලීටර් කොච්චරක්ද කියන එක. තත්පර එකකදී 240 60න් බෙදුනම ලීටර් 4ක් තමයි තප්පර එකකදී මේ නලයෙන් ජලය ගලාගෙන යන්නේ. ජල තටාකයක ඇති ජලයේ සර්වසම යන්ත්‍ර දෙකකින් හිස් කිරීමට පැය 6ක් ගත වේ. එතකොට මෙතන යන්ත්‍ර දෙකක් පැය 6ක් වැඩ කරලා තියෙනවා. ඒ කියන්නේ මෙතන 12ක වැඩක් තියෙනවා. එවැනි යන්ත්‍ර තුනකින් ජල තටාකයෙන් හරි අඩක් හිස් කිරීමට ඒ වගේ යන්ත්‍ර තුනක් දාලා මේ ජල තටාකයෙන් හරි අඩක්. ඒ කියන්නේ මේකෙන් භාගයක්. මේක හිස් කරන්න යන්ත්‍ර තුනක් දානවා. එහෙමනම් 6 අපි බෙදා ගන්න ඕනේ 3ෙන්. එහෙමනම් ගතවන කාලය ලැබෙන්න ඕනේ පැය 2ක් කියලා. පැය 2කින් පුළුවන් වෙනවා මේ වැඩේ ඉවර කරගන්න. 1 සිට 6 තෙක් සංඛ්‍යා ලිය ඇති සර්වසම කාඩ්පතක් 6ක් සහිත පෙට්ටියකින් සසම්භාවී ලෙස කාඩ්පතක් ඉවතට ගැනීමේදී සමචතුරස්‍ර සංඛ්‍යාවක් ලියා ඇති කාඩ්පතක් ලැබීමේ සම්භාවිතාව ලියා දක්වන්න කියලා අපිට කියන්නේ. 1 සිට 6 තෙක් අංක යොදපු කාඩ්පත් 6ක් තියෙන පෙට්ටියක් නම් මේ ටික තමයි ඔක ඇතුලේ තියෙන්නේ. ඕකෙන් සමචතුරස්‍ර සංඛ්‍යා ටිකට ලැබෙන්නේ අපිට මෙන්න මේ 1 සහ 4 විතරයි. එහෙමනම් සමචතුරස්‍ර සංඛ්‍යාවක් සහිත කාඩ්පතක් ලැබීමේ සම්භාවිතාව 6න් 2ක් වෙනවා. මේක සරල කරන්න පුළුවන්, තුල්‍ය භාග ලියන්න පුළුවන්. රුපියල් 40000ක් වටිනා රූපවාහිනී යන්ත්‍රයක් පළමුව රුපියල් 4000ක් ගෙවා ඉතිරිය සමාන වාරික 12කින් ගෙවීමට හීනවන ශේෂ ක්‍රමයේ යටතේ ලබාගත් අයෙකුට ගෙවිය යුතු පොලි රහිත ණය වාරිකයක අගේ අපෙන් අහන්නේ. එතකොට මේකේ 40000ක් වටින උපකරණය රුපියල් 4000ක් ගෙවලා අරන් ගියපු හින්දා මෙතන පැහැදිලිවම රුපියල් 36000ක් හිඟයි. අන්නේ හිඟ වෙච්ච රුපියල් 36000 පොලි රහිතව සමාන වාරික 12කින් ගෙවනවලු. එහෙනම් අපි කරන්න ඕනේ මෙන්න මේ හිඟ 36000 සමාන කොටස් 12කට බෙදනවා. එතකොට අපිට හොයාගන්න පුළුවන් වාරිකයක වටිනාකම කොච්චරක්ද කියලා. 36000 බෙදනවා වාරික 12යි. එතකොට වාරිකයක වටිනාකම එහෙම නැත්නම් වාරිකයකට ගෙවන්න ඕන මුදල ලැබෙනවා රුපියල් 3000ක් විදිහට. ඊළඟ ප්‍රශ්නය. රූපයේ දැක්වෙන ABC හා DEF ත්‍රිකෝණ දෙක අංග සම වේද නොවේද හේතු සහිතව දක්වන්න. අංග සම වේ නම් අවස්ථාව ලියන්නත් කියලා අපිට කියනවා. එතකොට මේ ගානය තුලේ අපිට පුළුවන් මෙන්න මේ ත්‍රිකෝණේ A වල තියෙන කෝණය හොයාගන්න පුළුවන්. ඒ කෝණයේ අංශක 35ක් ලැබෙනවා. ඒ වගේම මෙන්න මේ ත්‍රිකෝණේ F වල තියෙන කෝණය අපිට හොයාගන්න පුළුවන්. මේ කෝණය අංශක 55ක් ලැබෙනවා. එතකොට මේ ත්‍රිකෝණ දෙකේ කෝණ තුනම සමාන බව පේනවා. හරි. ඒ කියන්නේ කෝණ දෙකක් කොහොමද සමානයි කියලා අපිට ගන්න පුළුවන්. අංග සම වෙනවද නැද්ද කියලා යහන්නේ. මේකේ BC පාදයට FD පාදය සමාන හින්දා මේ ත්‍රිකෝණ යුගලයේ අංග සම වෙනවා. ඒ හින්දා ABC ත්‍රිකෝණය අංග සමයි DEF ත්‍රිකෝණය කියලා අපිට ලියන්න පුළුවන්. හේතු සහිතව අහන හින්දා මේක අංග සම වෙන අවස්ථාව අපි ලියන්න ඕනේ. මේ ගන්න වෙන්නේ අපිට කෝණ දෙකකින් සහ එක පාදයකින්. කෝ පා තමයි මේ ත්‍රිකෝණ යුගලයේ අංග සම වෙන අවස්ථාව. ඝන සිලින්ඩරයක පතුලේ අරය සෙන්ටිමීටර් 7ක්ද වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර් 220ක්ද වෙනවලු. වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය තමයි අපිට දීලා තියෙන්නේ වර්ග සෙන්ටිමීටර් 220ක් කියලා.
එතකොට මම රූපය ඇඳගෙන තියාගත්තා. අරය සෙන්ටිමීටර් 7යි උස තමයි අපෙන් අහන්නේ. අපි දන්නවා වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය අපිට හොයාගන්න පුළුවන් සිලින්ඩර් එක 2πrh කියන සූත්‍රය පාවිච්චි කරලා. වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය සමාන වෙන්නේ 2πrh ට. එතකොට වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය අපිට දීලා තියෙනවා. මෙන්න මේ 2πrh ට ඒක සමානයි. මම ලියනවා 2π කියන්නේ 7න් 22යි. අරය 7යි. h තමයි අපෙන් ඉල්ලන්නේ. මේක වර්ග සෙන්ටිමීටර් 220ක් වෙනවා. මේක නිවැරදිව සුළු කරගන්න පුළුවන්. 7ට 7 සුළු වෙනවා. 22ට 1යි 220ට 22 10යි. එමනම් HQ උත්තරේ 10 දෙකෙන් බෙදුනම සෙන්ටිමීටර් 5ක් විදිහට තමයි නිවැරදි උත්තරේ ලැබෙන්නේ. රුපේ AB AC CD සමානයිලු. BCD කියන එක සරල රේඛාවක් කියලා කියනවා. ABC කෝණයේ අංශක 70ක් නම් x ගේ අගය අපෙන් අහනවා. එතකොට මේකේ තියෙන ත්‍රිකෝණ දෙකක් සමද්විපාදයි. ACD ත්‍රිකෝණේ මෙතන කෝණේ x කියලා අපිට ගන්න පුළුවන්. එහෙමනම් මෙතන බාහිර කෝණ ප්‍රමේයයෙන් 2x කියලා අපිට ලැබෙනවා. දැන් අපිට පේනවා ABC ත්‍රිකෝණේ AB පාදයට AC පාදයේ සමාන හින්දා සමද්විපාදයි. එහෙනම් අපිට ලියන්න පුළුවන් 2x සමානයි අංශක 70ක් වෙනවා. එහෙනම් x ගේ අගය අංශක 35ක්. පෙට්ටියක සරසම රතු පාට බෝල 4ක් හා සුදු පාට බෝල 1ක් ඇත. පෙට්ටියෙන් බෝලයක් සසම්භාව ලෙස ඉවතටගෙන එහි පාට සටහන් කර ආපසු දමා කියන වගන්තියත් එක්ක මේක ප්‍රතිස්ථාපන සහිත අවස්ථාවක් බව අපිට තේරුම් යනවා. අදාළ නියදී අවකාශයේ කොටදැල තුල කතිර ලකුණු යොදා ගනිමින් දක්වන්න R12 මගින් රතු පාට බෝල W මගින් සුදු පාට බෝලය දැක්වෙනවා. එතකොට ප්‍රතිස්ථාපන සහිත අවස්ථාවක් හින්දා ආපසු දාන හින්දා කොටදැලේ සියලු ලක්ෂ ලකුණු වෙන්න ඕන. ඊට පස්සේ පළමුවගත් බෝලයේ රතු පාට බෝලයක් වීම හා දෙවනුවගත් බෝලයේ සුදු පාට බෝලයක් වීමේ සිද්ධිය කොටදැල තුල වටකර දක්වා සම්භාවිතාවය ලියන්න. පළමුවගත් බෝලය රතු පාට වෙන්න ඕන. මේ තියෙන පළමු ගැනීමේදී ගත්ත බෝලය රතු පාට වෙනවා නම් මෙන්න මේ සිද්ධි වලට අදාළව මෙන්න මේ තැන් වලට අදාළව තමයි ඔය කියන කාරණාව තියෙන්නේ. ඊට අමතරව දෙවනියට ගත් බෝලය සුදු පාට වෙන්න ඕනේ. දෙවනි ගැනීම මේ පැත්තේ තියෙන y අක්ෂය පැත්තේ. ඒතකොට මෙන්න මේ ටික තමයි අපි ලකුණු කරගන්න ඕනේ ඔය කියන සිද්ධි දෙකටම අදාළ වෙන විදිහට. ඒතකොට අන්න ඒ කොටසේ සම්භාවිතාව තමයි වගේ ඉල්ලන්නේ. මෙතන ඔක්කොම තියෙනවා කතිර 25ක්. 25න් 4ක් තමයි අදාළ සිද්ධියට අදාළ සම්භාවිතාව වෙන්නේ. ඊට පස්සේ පෙට්ටියෙන් ඉවතට ගන්න ලැබුණු ඉවතට බෝල ගැනීමේදී පළමුවගත් බෝලය ආපසු නොදමා. දැන් මෙතනදී කතන්දරය වෙනස් කරනවා. ආපසු දාන්නේ නැහැ. එහෙනම් ප්‍රතිස්ථාපන රහිතයි. ඒ විදිහට මේ පරීක්ෂණය කරනවලු. එතකොට පෙට්ටියේ මුලින් බෝල 5ක් තිබුණා. එකෙන් 4ක් රතු, එකක් සුදු. ඒකට නැවත ලැබෙන්න පුළුවන් රතු සහ සුදු හින්දා මේ හිස්සෙන් ටිකට මට අකුරු ටික දාගන්න පුළුවන්. එතකොට මේකේ ආපසු බෝලේ දාන්න නැති නිසා දැන් මුළු බෝල ගානින් එකක් අඩු වෙනවා. මුළු බෝල 4ක් වෙනවා. 4න් පළවෙනි අත්තට එන්න ඕනේ 3ක්. රතු බෝලයක් ගත්ත කියලා හිතාගෙන අපි යන හින්දා. එහෙනම් ඉතුරු 4න් එක පහළට එනවා. ඒ වගේම මේ අත්ත දිගේ යනකොට මුළු බෝල ගාන 4ක් වෙනවා. සුදු බෝලයක් ගත්ත කියලා හිතාගෙන යන හින්දා එතන 4න් බිඳුව වෙනවා. එහෙනම් දැන් සුදු බෝලයක් ගත්තා නම් ඔක්කොම ඉතුරු වෙන්නේ රතු බෝල විතරයි. 4න් 4යි. මේ 4න් බිඳුව තමයි එතනට නිවැරදි සම්භාවිතාව විදිහට ලියන්න වෙන්නේ. රුක්සටන් ඇසුරින් පළමු අවස්ථාවේ රතු බෝලයක් ලැබීම හා පළමු අවස්ථාවේ රතු බෝලයක් ලැබෙන්න ඕනේ. සහ දෙවන අවස්ථාවේ සුදු බෝලයක් ලැබීම. දෙවෙනි අවස්ථාවේ සුදු බෝලයක් ලැබෙන්න. ඔන්න ඔය කියන අත්ත දිගේ තමයි අපිට යන්න වෙන්නේ. උදාහරණ අත්තක් දිගේ යනකොට අදාළ සම්භාවිතා ගුණ වෙනවා. 5න් 4 ගුණ කිරීම 4න් 1 උත්තරේ 20න් 4යි සරල කරලා ලියන්න පුළුවන්. 5න් 1යි කියලා.
ඊට පස්සේ ව්‍යාපාරික රාජවසම් මහතා කොටසකට රුපියල් 4 බැගින් වාර්ෂික ලාභාංශ ගෙවන සමාගමක කොටස් වෙළඳපොළ මිල රුපියල් 20ක් වෙච්ච කොටස් 5000ක් මිලදීගෙන අවුරුද්දකට පසු සියලු ලාභාංශ ආදායම ලබාගෙන කොටසක් රුපියල් 30 බැගින් කොටස් සියල්ලම විකුණයි. පසුව සියලු මුදල් වෙනස් සමාගමක කොටස් වෙළඳපොළ මිල රුපියල් 50ක් වෙච්ච කොටසක ලාභාංශ ආදායම රුපියල් 5ක් වෙච්ච කොටස් මිලදීගෙන අවුරුද්දක් අවසානයේ කොටස් සියල්ල කොටසක් රුපියල් 60 බැගින් විකුණා. සියලු ලාභාංශ හා ප්‍රාග්ධන ලාභය ලබා ගන්නවා. ඊට පස්සේ කියනවා මොහු රුපියල් ලක්ෂයක් 10ක වැල්පොලි ගෙවන සමාගමක අවුරුදු 2කට තැන්පත් කර අවුරුදු 2 අවසානයේදී සියලු මුදල් ලබා ගන්නවා. රාජවසම් මහතාට වඩා වාසි සහගත වූයේ වැල්පොලියට සමාගමේ තැන්පත් මුදල් තැන්පත් කිරීමද නොයසේ නම් කොටස් වෙළඳපොලේ මුදල් යෙදවීමදයි හේතු සහිතව පැහැදිලි කරන්න කියලා කියනවා. ඒතකොට ටිකක් දීර්ඝ ගානක් මෙතන අවුරුදු 2ක් තියෙනවා. සමාගම් 2ක් තියෙනවා. පළවෙනි කොටස් වෙළඳපොළ ආයෝජනයේදී අවුරුදු 2ක් තියෙනවා. සමාගම් 2ක් තියෙනවා. ඊට පස්සේ වෙනම රුපියල් ලක්ෂයක් ගැන වැල්පොලියක් ගැන කතා කරනවා. හොඳයි. මුල් අවස්ථාවේ කියන කොටස් වෙළඳපොළ ආයෝජනයන් ගැන කතා කරමු. එතකොට පළවෙනි සමාගමේදී මෙයා ආයෝජනය කරලා තියෙනවා රුපියල් 20 ගානේ කොටස් 5000ක් මිලදී ගන්නවා කියලා අපිට ගානේ තිබ්බා. රුපියල් 20 ගුණ කිරීම 5000. එතකොට මෙයා රුපියල් මෙතනට ලක්ෂයක් ආයෝජනය කරලා තියෙනවා. දැන් ආයෝජන දෙක සමානයි වැල්පොලියට සහ කොටස් වෙළඳපොළට. එතකොට පළවෙනි සමාගමෙන් මෙයා ලබන ලාභාංශ ආදායම හොයන්න පුළුවන් අපිට. පළවෙනි සමාගම ගැන හිතුවොත් පළවෙනි සමාගමේ ලාභාංශය කොටසකට රුපියල් 4 ගානේ කොටස් 5000ක් මෙයා ගාව තියෙනවා. එතකොට මේ සමාගමෙන් මෙයා ලබන ලාභාංශය වෙන්නේ රුපියල් 20000ක්. ඊට පස්සේ මෙයා කොටසක් රුපියල් 30 ගානේ කොටස් සියල්ල විකුණනවා කියලා අපිට කියනවා. එහෙනම් එතනින් ලැබෙන ප්‍රාග්ධන ලාභයක්. එක කොටසකින් රුපියල් 10ක ප්‍රාග්ධන ලාභයක් ලබනවා. එමනම් කොටස් සියල්ල විකුණනවා. රුපියල් 50000ක ප්‍රාග්ධන ලාභයක් ලබනවා. ඊට පස්සේ සියලු මුදල් මෙයා තවත් සමාගමක ආයෝජනය කරනවා. එහෙනම් එතනදී කරන ආයෝජනය වෙන්නේ මේ සියලු මුදල්. දෙවන සමාගමට ආයෝජනය වෙන්නේ මෙන්න මේ ලැබෙන සියලු මුදල්. එතකොට රුපියල් ලක්ෂයක් කොහොමත් ආයෝජනය කරනවා. ඊට අමතරව මෙයා රුපියල් 20000ක ලාභාංශයක් උපයනවා පළවෙනි අවුරුද්ද ඇතුළත. ඊට පස්සේ ඒ ටික ඔක්කොම විකුණලා මෙයා රුපියල් 50000ක ප්‍රාග්ධන ලාභයක් ලබනවා පළවෙනි අවුරුද්දේදී. එතකොට මෙයා දෙවෙනි සමාගමට ආයෝජනය කරනවා ඔක්කොම රුපියල් 1,70,000ක මුදලක්. ඊට පස්සේ දෙවෙනි සමාගමට යමු. දෙවෙනි සමාගමේදී දැන් මෙයා ආයෝජනය අපි දන්නවා. දෙවෙනි සමාගමේදී මෙයා කරපු ආයෝජනය අපි දන්නවා රුපියල් 1,70,000ක් තමයි මෙයා ආයෝජනය කරලා තියෙන්නේ. ඒ 1,70,000ට අපි බලමු මෙයාට කොටස් කොච්චර ප්‍රමාණයක් ගන්න පුළුවන් වෙයිද කියලා. එහෙනම් දෙවෙනි සමාගමට ගියහම දෙවෙනි සමාගමේ ලබන කොටස් ප්‍රමාණය දෙවෙනි සමාගමෙන් කොටස් මිලදී ගන්නේ රුපියල් 50 ගානේ. රුපියල් 1,70,000 50න් බෙදුවම දෙවන සමාගමේ එහෙම නැත්නම් දෙවනි අවුරුද්දේදී මෙයා කොටස් 3400ක් මිලදී අරගෙන තියෙනවා. දැන් ඒ සමාගමෙත් එයාට ලාභාංශයක් ලැබෙනවා. ඒ සමාගමේ ලැබෙන ලාභාංශයේ කොටසකට රුපියල් 5යි. කොටසකට රුපියල් 5 ගානේ කොටස් 3400 මෙයා ලාභාංශ ලබනවා. එතකොට එතනදී ලැබෙන ලාභාංශය වෙනවා මේක නිවැරදිව සුළු කරගත්තම රුපියල් 17000ක්. පස්සේ ඒ අවුරුද්ද ඉවර වෙනකොට මෙයා අපහු
ඒ කොටස් ටික විකුණනවා රුපියල් 60 ගානේ. එමනම් ප්‍රාග්ධන ලාභය ලබනවා. එමනම් ප්‍රාග්ධන ලාභය එක කොටසකින් රුපියල් 10 ගානේ කොටස් 3400 විකුණනවා. එමනම් දෙවන සමාගමේ කොටස් ටික විකුණලා අවුරුදු දෙකකට පස්සේ මෙයා රුපියල් 34000ක් ප්‍රාග්ධන ලාභ විදිහට ලැබෙනවා. එතකොට අවුරුදු දෙක ඉවර වෙනකොට එයාට තියෙනවා අවුරුදු දෙක අවසානයේදී මුළු ලාභය වෙන්නේ කොටස් වෙළඳපොළෙන් ලබන මුළු ලාභය වෙන්නේ එයාගේ ලාභාංශය සහ ප්‍රාග්ධන ලාභය. මොකද ලක්ෂය එයා කොහොමත් ආයෝජනය කරලා තිබ්බේ. අපි බලන්නේ මේකෙදි ලාභය. එතකොට රුපියල් 51000ක් ලාභ ලබනවා මෙයා කොටස් වෙළඳපොලේ මේ ගනුදෙනු කිරීම තුලින්. ඊට පස්සේ ගාන ඊළඟ කොටසේදී අපෙන් අහන්නේ වැල්පොලි කතාව. රුපියල් ලක්ෂයක මුදලක් එයා වැල්පොලියට අවුරුදු 2ක් තැන්පත් කරලා පොලිය ලබා ගන්නවා. නැත්නම් මුළු මුදල ලබා ගන්නවා. අපිට හොයාගන්න පුළුවන් මුළු මුදල රුපියල් ලක්ෂයක් වැල්පොලියක් හින්දා මේක අපි සුළු කරනවා 110%න්. එතකොට අවුරුදු 2ක් වැල්පොලියට මේක තැන්පත් කරලා තියෙන හින්දා 110% දෙකකින් ගුණ කරනවා. මේක නිවැරදිව සුළු කරගත්තම උත්තරයට ලැබෙනවා රුපියල් 1,21,000ක්. එහෙමනම් මෙයා මෙතනදී ලැබෙන පොලිය වැල්පොලියට මුදල් ආයෝජනය කළ ලැබෙන පොලිය වෙන්නේ රුපියල් ලක්ෂයක් ආයෝජනය කළ 1,21,000ක් ලබා ගත්තා නම් ඉතා පහසුයි. රුපියල් 21,000ක් තමයි අවුරුදු දෙකේදී ලබලා තියෙන පොලිය වෙන්නේ. දැන් අපි කලින් ගානේ හොයාගත්තා කොටස් වෙළඳපොළ ආයෝජනයෙන් රුපියල් 51,000ක් මෙයාට අවුරුදු දෙකක් අවසානයේදී ලාභ ලැබෙනවා. නමුත් වැල්පොලියට දැම්මම එයාට රුපියල් 21,000ක් තමයි පොලිය වශයෙන් ලැබෙන්නේ. ඉතා පැහැදිලිව 21,000ට වඩා 50,000 විශාල හින්දා 50,000ක් අපිට ලැබෙන්නේ මෙයාට ලැබෙන්නේ කොටස් වෙළඳපොළ ආයෝජන නිසා. කොටස් වෙළඳපොළ ආයෝජනය තමයි මෙයාට වඩා වාසිදායක වෙන්නේ. කොටස් වෙළඳපොළ ආයෝජනය වාසිදායක වෙයි කියලා ලියලා ඉවර කරන්න පුළුවන්. හරි. වඩා වාසිදායකයි. හරි. එහෙනම් අපි ඊළඟ දවසේදී හම්බෙමු අලුත් ගණන් කීපයක් එක්ක. හැමෝටම ආයුබෝවන්.